ඔයගොල්ලන්ගේ මේ පැමිණීම අනිතාම සතුට දනවන කාරණයක්. ඒක තමයි මේ දවස්වල ඔයගොල්ලන් විභාග වලට සූදානම් වන අතරේ එහෙම අපිලේක වෙලාවක් ගත් එක හොඳයි. ඇත්තටම මේ වැඩසටහන දේශනයක් කියලා එපා. අපිට දේශනා කරන්න දෙයක් නැහැ. අපි මේක ටිකක් හොඳ සංවාදයක් බවට පත් කරගන්න. මම විනාඩි කිහිපයක් කතා කරයි. මම කැමති ඔබ ප්‍රශ්න අහනවා නම් මම ඊපස්සේ ප්‍රශ්න පිළිතුරු තර්ක විතර්ක වාද විවාද මට පේනවා මේ මුණු වල තාම දක්ෂ අණ්ඩායමක් ඇවිල්ලා ඉන්නේ. මම හිතන්නේ රාජකීය විද්‍යාලයේ හොඳම අණ්ඩායම වෙන්න දැන් අපි මෙහෙම බලමු. මම පොඩි ඉතිහාස කතාවක් කියන්නම්. ඔයගොල්ලෝ දන්නේ එක. අපි මොනවා හිතාගෙන හිටියත් අපි මේ ලස්සනට ඇදගෙන හිටියට නටරට හිටියට අපි එක්තරා මොහොතක සීතල වනාන්තරයක ගස් උඩ හිටියා කියලා ඉතිහාසය කියනවා. වසර මිලියන ගානකට කලින් අපි පරිණාමීය ක්‍රියාවලියකට ලක් වෙලා තමයි මේ අවධියට ඇවිල්ලා තියෙන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් මානව විද්‍යාඥයෝ එහෙම හොයාගෙන තියෙනවා. විවිධ ආගම්වල විවිධ මත තියෙනවා. ඒවා බහැර කරලා හොයාගෙන තියෙන විවිධ පොසිල එතකොට පුරා විද්‍යාත්මක සාක්ෂි වලට අනුව ඔව් අපි අර වලිගේ ක්ෂය වෙලා එමින් නැගිටලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඔබ වැළුවොත් එහෙම අපේ ඇටසැකිල්ලේ මෙහෙම අපේ හොඳට පේලිය දිහා බලන්න ගියාම අන්තිමට පොඩි වලිග කොටසක් වගේ තියෙනවා නේද? දැකලා තියෙනවද? දැකලා තියෙනවද? ඔයගොල්ලෝ බලන්න ඕන දවස් ඇටසැකිල්ලේ අර කෂේරුකා ගිහිල්ලා අන්තිමට මෙහෙම පොඩි අස්ති කොටස් කීපයක් කෂේරුකා කීපයක් ක්ෂය වෙලා තියෙනවා. මානව විද්‍යාඥයෝ හිතන්නේ අපේ වලිගයේ ක්ෂය වෙලා තමයි ඒ ඉතුරු වෙලා තියෙන්නේ. එහෙම හිතනවා. ඉතින් තවත් සාක්ෂි ගන්න තියෙනවා. මට පුද්ගලිකව හිතෙනවා අනිවාර්යයෙන්ම වසර මිලියන ගණනකට කලින් අපි ගස් උඩ ඉඳලා ඊට පස්සේ එමින් ගස් වලින් බහැලා අපේ වලිගයේ ක්ෂය වෙලා තමයි 2017 මේ දෙසැම්බර් මාසයේදී මෙහෙම නිකන් බොහොම හැඩකාර ගෑනු ළමයි පිටු ළමයි හැදිලා තියෙන්නේ කියලා හිතෙනවා. මටත් එහෙම හිතෙනවා. දැන් මේ කතාව ඔව් කියලා ගත්තොත් අම්මගේ තර්කයේ ගොඩනගන්නේ ඔව් කියලා. මේ කතාව. අපි පරිණාමීය සත්ත්ව කොට්ටාශය. අර මිනිසාට සමානම එක්කිනා තමයි හෝමෝ ඉරෙක්ටස් කියන්නේ. අපිට ඔන්න ඉගෙනගෙන ඇති. හෝමෝ ඉරෙක්ටස් කියන්නේ මේ අපේ රූපයට සෑහෙන සමාන රූපයක් තියෙන එක. අපි 100 වගේ. දැන් අපි තවමත් පරිණාමය වෙනවාද නැද්ද? ඔබ හිතන විදිහට. වෙනවා. දැන් බලන්න 1800 ගණන් වල මුල් කාලේ කළුසුත් ඡායාරූප තියෙනවා ලෝකේ. මැද හරිය වගේ ඒවා කැමරා හොයාගත්ත මුල් කාලේ ඒ ඡායාරූප වල ඉන්න මිනිස්සු අපිට වඩා වෙනස්. ඔයලා බලන්න. ටිකක් රෝම පීඩල දෙන විදිය කන් මූණ මේ හපු පාඩම් විදිහට ඒවා පීඩත් විදියත් එක්ක බලුවාම අපි පොඩි රාජසිංහ රජුගේ කාලේ ඉච්චර ඕනේ 1800 ගණන් වෙනකොට හිටපු මිනිස්සු අපිට වෙනස්. ඒ මූණුත් වෙනස්, ප්‍රමාණත් වෙනස්. ඔය දසමහා යෝධයෝ ගැන කියන්නේ ඇත්ත වෙන්නේ නැහැ. එහෙමයි ඉන්නේ නැහැ. අපි පොඩි. දැන් මේ ගෑනු ළමයා මම ඉස්කෝලේ යනකොට ඉන්නේ සාමාන්‍ය නිකන් පහේ පන්ති විතර වගේ. එහෙම ගෑනු ළමයි ඉන්නේ. දැන් අපි පොඩි වෙලා. කරන්න දෙන්නේ නැහැ. එන්නට පෝටබල් වෙනවා. ඒකට එක හේතුවක් වෙන්නේ නැති තාක්ෂණයක්. තාක්ෂණයක් හේතුවක් වෙන්නේ නැහැ. අපි ඉස්සර වගේ නිකන් ගුරු අරගෙන මාංශ පේශී බලයෙන් නෙමෙයි වැඩ කරන්නේ. ඒකට එමින් අපි පොඩි වෙලා ක්ෂය වෙනවත් දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. කියන්නත් බෑ. ආහාරත් හේතුවක් වෙන්නේ නැති. අපි කන ඒවා අපි මොනවද කන්නේ? බේකරියෙන් කිඹුල්ලු කනවා. කනවා නේද? කිඹුල්ලු. ෂෝටීස් ගොඩක් කනවා නේද? මම හිතන්නේ මේ අයත් කනවා නේද? දැන් අපි කන්නේ වසවිස. එක්ක පිටි. පාන්. අපි මොන කෑමක් මේසෙ තිබ්බත් පාන් දැක්කොත් කනවා. මේ අපේ අයත් තියෙනවා. පාන් දැක්කපු ගමන් පාන් කනවා. කොහොමද අපිට මොකක්ද අසනීපයක් ඇතුළේ පාන් කනවා. ඉතිවල අපි හරි කෑදර වෙලා ලංකාවේ. කොහොම හරි එන්න අපි කුඩා වෙනවා. ඔයලා බලන්න ඔයගොල්ලන්ගේ සීයලා ආච්චිලා සමහර විට ටිකක් ලොකු අය වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයක් තියෙන. ඒකෙන් වෙන්නේ අපි යම් පරිණාමීය ක්‍රියාවලියකටත් ලක් වෙනවා. හැබැයි මේක හොඳ පැත්තටද නරක පැත්තටද කියාගන්න බෑ. නරක පැත්තක් තියෙනවා. ඒක නම් හැබැයි පරිණාමයක්ම නෙමෙයි. කෑම බීම පාරිසරික හේතු තවත් හේතු මත අපි ලෙඩ් ගෝඩපත්. අවුරුදු 12යි කොණ්ඩේ යනවා. එහෙම වෙන්න බෑනේ. කොණ්ඩේ යන්න බෑ අවුරුදු 12යි. කොණ්ඩේ යන්නේ ආච්චිලා. අවුරුදු 50 60 70 වෙනකොට කොණ්ඩේ යනවා. දැන් බුඩියාගේ කොණ්ඩේ යනවා. දැන් වෛද්‍ය වාර්තාවලට අනුව අවුරුදු 12 13 14 දියවැඩියා රෝගීන් ඉන්නවා.
එහෙම ඉන්න බෑ. දියවැඩියා රෝගේ හැදුනේ ලොකු අය නිසා. එතකොට විවිධ හෘදයාබාධ, පාරම්පරික රෝග, හඳුනා නොගත් රෝග ළමයින්ටත් හැදෙනවා. ඒක තේරුම නම් පරිණාමීය ක්‍රියාවලියක් නෙමෙයි. අපි පොඩි අවරගණේ ගමනකුත් යනවා යස්සේ. ඉන්නේ. ඉතින් මම තරක කතාවක් නෙමෙයි කියන්නේ අපිට හිතන්න දේවල් වගේක් තියෙනවා. පරිණාමීය ක්‍රියාවලියක් වෙනවා. ඒක විද්‍යාත්මකව වෙන්නේ. ඊට එහා යන වෙන එකකුත් අපිට වෙනවා. ඒක පොඩි කියන්නේ. දැන් මේ පරිණාමීය ක්‍රියාවලිය ඕක කියලා ගත්තොත් අපි එක්තරා මොහොතක ගහෙන් බැහැලා වලිගේ ක්ෂය වෙලා නැගිටලා යන ගමන් අපේ මොළේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා ශරීරයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වෙලා අපේ හිතන පරාසයන් පළල් වෙලා අපි ටිකක් ලෝකය ගැන දැනගන්න පටන් ගන්නවා. අපේ තර්ක බුද්ධිය වැඩෙනවා කතාවේ. එතකොට අනිත් සතුට කරන්න බැරිව අපි කරන්න පටන් ගන්නවා. වෙන්නේ නැත්තේ කොහොමද? ඔය ඉතිහාස කතාවලට අනුව ඒ අපේ මුතුන් මිත්තා යනකොට සමහර වෙලට කකුලක් විස්සන්නේ නැති ලීයක් උඩින් ගිහිල්ලා. ඒ කියන්නේ වැටිච්ච පොටයක් එහෙම නැත්තම් පොඩි ලී කෑල්ලක් උඩින් කකුල ලිස්සලා යන්නේ නැති. එතකොට එයාට තේරුණා වඳුරට තේරෙන්නේ නැති එකක්. එයාට තේරුණා මේක කැරකෙනවා කියලා. ලීය කැරකෙනවා. එයා රෝදේ හොයාගන්නේ එහෙම තමයි. පස්සේ කාලෙක ඒගොල්ලෝ මුවෙක් එලාගෙන මුවා ඇදගෙන යන බර වැඩි නම් ලී දෙක තුනක් යටට දාලා ඒක දිගේ ඇදගෙන යනවා. ලී කැරකෙනවා. එහෙම තමයි රෝදේ හොයාගන්නේ නැත්තේ. රෝදේට කලින් ඒගොල්ලෝ ගින්දර හොයාගන්න. ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැති ලැබු ගිනි කැලේ නේ. ගස් එකට ඇතිලිලා ගින්දර පණි. ගිනි කුකුළු විසිනවා. ඊට පස්සේ ඒගොල්ලෝ එක එක දේවල් අතුල්ලලා ගින්දර හොයාගන්න ඇති. ඊට පස්සේ අමුෙන් සත්තු මරාගෙන කාපු අය ඒ මස් පුච්චලා ගන්න. ගිනි මැල ගහගෙන ගිනි මැල වටේට ඒගොල්ලෝ නටන්නේ නැති. ගී ගයමින්. තාම තියෙන ලෝකේ සාක්ෂි වසර මිලියන ගණන් වලට කරණී කියලා හිතන ගල් ගුහාවල අඳපු චිත්‍ර. දවල් සතුත් එක්ක පොරබදලා ඒගොල්ලෝ මරාගෙන කාලා ඒ සතුත් එක්ක ජීවත් වෙන මිනිස්සු ගුහාවල තමන් ඉලාගත් සතාගේ රූපයක් ඇස්නා. ඒවා තාම ලෝකේ ක්ෂය වෙමින් තියෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි. මානව විද්‍යාත්මක සාක්ෂි. ඒතර අපි ක්‍රමානුකූලව කැලේ ජීවත් වුණා. දඩයම් යුගය කියලා අපි එකට කියනවා. ඊට පස්සේ අපි එඬේර යුගයකට ආවනේ. එඬේර යුගයේදී අපි සත්තු ඇති කරගන්න පටන් ගත්තා. යම් යම් දේවල් වගා කරන්න පටන් ගත්තා. පවුලක් හැදුවා. මුල්ම වතාවට ඒ මානවයා පවුල හදන්නේ එඬේර යුගයේ. එතකම් පවුලක් තිබුණේ නැහැ. දැන් මේ එළින්න සත්තුන්ට පවුල් නැහැ. ඒ බබාලට අම්මලා ඉන්නවා දැන්. පූස් බබාට පූස් අම්මෙක් ඉන්නවා. හැබැයි තාත්තෙක් එහෙම නැහැනේ. තාත්තයි අම්මයි එහෙම අඩු. එහෙම නැහැ. එතකොට දැන් කුරුල්ලොත් පවුල් හදන්නේ නැහැ. මේ මගේ ලුකු පුතා, මේ මගේ ඊළඟ පුතා එහෙම එකක් නැහැ. ඒගොල්ලන්ට ඒව අමතක වෙලා. සහජ ආසයකට කියන්නේ. දැන් පූස් අම්මට පොඩි කාලයක් ගියම පැටි අමතක වෙනවා. එහෙම තමයි ලෝකෙ හැදිලා තියෙන්නේ. සත්ත්ව ලෝකෙ. අපි එහෙම නෙවෙයි. පවුල හැදුවා අපි. තරම් මොකද ඒක බුද්ධිමය වැඩක්. අපි සංස්කෘතික වුණා. එහෙමයි උනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම ඇවිල්ලා ඔබ දන්නවා. ඊට පස්සේ අපි ගංගානිම්න ශිෂ්ටාචාර හදාගත්ත ගංගවල් අසබඩ ගොවිතැන්පත් කරමින් පදිංචි වෙලා හිටියා. ඈත අතීතයේ පුරා විද්‍යාත්මක මානව විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. තවත් කාලයක් ගිහිල්ලා අපි තවත් දියුණු වෙලා ලෝකයේ දැන් ඉතිහාස තියෙන්නේ පැරණි ಭಾರತේ. ඔබ දන්නවා ඉන්දියාවේ ඈත අතීතයේ දැන් ඔය දැන් ඉන්න මෝඩිගේ ඉන්දියාවේ නෙමෙයි පැරණි ಭಾರತයේ අර අංග මගධ කාසි කෝසල රජ්‍ය මල්ල චේත මතකද? සොළොස් මහා ජනපදයේ පැරණි ಭಾರතයේ පුරා විද්‍යාත්මක සාක්ෂි වෙනවා. ඒකට ඔවුන් තාම දියුණු ශිෂ්ටාචාර හදලා තියෙනවා. එතකොට චීනය වගේ රටවල්, යුරෝපයේ ග්‍රීසිය, රෝමය වගේ රටවල්, ලංකාවේ සෑහෙන පුරා විද්‍යාත්මක සාක්ෂි තියෙන බලංගොඩ මානවයා ගැන උගලහලා ඇති. සබරගමු පිටියාවතේ එහෙම තියෙනවා. කොහොම හරි එහෙම ඇවිල්ලා අපි හෙමිගෙමින් ග්‍රීක යුගයේ, රෝම යුගයේ පහු කරගෙන ඇවිල්ලා, මධ්‍යතන යුගයේ පහු කරගෙන ඇවිල්ලා ඊට පස්සේ අපි එක්තරා මොහොතක කාර්මික විප්ලවයට අත තියනවා. කාර්මික විප්ලවය සිද්ධ වෙන්නේ එංගලන්තේ පදනම් කරගෙන. ඔබ දන්නවයි කතාව. යුරෝපීය කාර්මිකකරණය පටන් ගන්නවා. ඊට පස්සේ වේගයෙන් එය අනිත් රටවල් වලට පැතිරෙන්න පටන් ගන්නවා. හෙමිගෙමින් අද දවස නිර්මාණය වෙනවා. අද අපි ජීවත් වෙන්නේ විද්‍යාත්මක ලෝකයක් ඇතුළේ. තොරතුරු තාක්ෂණයක් ඇතුළේ. දැන් අර ගහෙන් බහැපු එක්කෙනා 2017 වෙනකොට අතේ ඊටාම කුඩා පරිගණක යන්ත්‍රයක් තියාගෙන ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. කරනවානේ. දැන් අපි අන්තර්ජාලයෙන් අපිට පුළුවන් ලෝකෙ පිරික්සන්න. තොරතුරු හොයන්න. මට මෙතන ඉඳලා පුළුවන් ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙකුට තුල කතාවේ කතා කරන්න. රූපයක් බලන්න පුළුවන් කතා කරනවා. තාක්ෂණය දියුණු.
එක සැනකින් අපිට මේ රූපගත කරන දේවල් ලෝකෙ පුරා යවන්න. සජීවීව යවන්න. එතකොට මොකද ඒක තේරුම? විද්‍යාව, තාක්ෂණය වේගෙන් දියුණු වෙලා. හැබැයි දැන් අර ගහෙන් බහැපු එක්කිනාට මොකද උනේ? ඒකම හොයාගන්න. එළි අපරාධ අඩු වෙලාද වැඩි වෙලාද? අපරාධ ඔයගොල්ලෝ පත්තරවල දකින්න හැටියට, රූපවාහිනී දකින්න හැටියට අපරාධ එන්න වැඩි වෙනවා. අපරාධවල ස්වරූපයෙන් වෙනස් වෙනවා. දැන් ඉස්සරත් ඔබ නොදන්නා කාලේ 1950 ගණන් වල මිනිස්සු මරන්නේ නැති. හැබැයි අද දවසේ මිනිස්සු මරන විදිහ බැලුවාම ක්‍රූරත්වය වැඩි වෙනවා. ක්‍රූරයි. දැන් ඔබ දකින්න අලුත්ම ප්‍රවෘත්තිය අර දලපුරුවා කියන ඇතාව එයා අන්ධයි. එයාව මරලා එයාව කෑලි වලට කපලා කැලේ ගෙනිහිල්ලා දාලා ඒ දල දෙක අරගෙන යනවා විකුණන්න. එහෙම කරන්න පුළුවන්ද අපිට? එහෙම කරන්න පුළුවන්ද? අපි කරලා තියෙනවා. අපි කරලා තියෙනවා. ඒ මරපු අය වයසක අය නෙමෙයි එච්චර. මේ අවුරුදු 70 ගණන් වල අය නෙමෙයි. මම හිතන්නේ අවුරුදු 30 ගණන් වල වගේ. අපි එහෙම කරාද නැද්ද? එහෙම කරා. හිතන්න පොඩ්ඩ ඇස් දෙක පේන්නේ නැති. ඊටාම ලස්සන හස්තිය මේ කැලේ ඇවිදිනවා කාටවත් කරදරයක් නැහැ. එයාම මරලා කපලා දල දෙක අරන් යන්න අපිට හිතෙනවා. අපි ලංකාවේ මිනිස්සු මරනවද නැද්ද? මිනිස්සු මරනවා. අවුරුදු 30ක් විතර අපි යුද්ධ කරනවා. දෙපැත්තෙම මරුණා. මම යුද්ධය ඇස් දෙකට දැක්කා. දෙමළ සිංහල අය මුරුතු පිටින් මරුණා. මුස්ලිම් අයත් මරුණා. හමුදාවේද එල්ටිටි සංවිධානයේද කියන එක නෙමෙයි වැඩි. මරුනේ කවුද? මිනිස්සු. ඔගොල්ලන්ගේ වයස් වල අයත් මම මරනවා දැකලා තියෙනවා. අවුරුදු 15 16 ළමයි එල්ටිටි සංවිධානයේ බදවල හිටිය යුද්ධෙට ඒගොල්ලෝ මරුණා. මම දැකලා තියෙන පුංචි ළමයි මරන්නේ. යුද්ධේ සිද්ධ වෙන වෙලාව. අපි එතකොට හොඳද? අපි හොඳයි. හොඳ නැහැ. අපි හොඳ නැහැ. අපි මිනිස්සු මරනවා. ඒක පැත්ත. දැන් බලන්න අපි කන්නේ මොනවද? අපි කන්නේ වස. ඔබ කඩෙන් කන හුඟක් කෑම වලට වස විස දාලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් වගා කරන්නේ මොනවත් එක්කද? රසායනික පොහොරක්. ඔබේ වැඩිහිටියෝ පොළව ඔක්කොම රසායනික පොහොර දාලා විනාශ කරලා තියෙනවා. ඔබට කරන්න දෙයක් නැහැ. අපි කන බත් ඇටේ ඉඳලා පළතුරු දක්වා සියල්ල දැන් වස විස පිළිලා. මම ඒ නිසාම ඇපල් කන්නේ නැහැ. ඇපල් විස බව දැන් ලෝකයේ විවිධ වාර්තා වලින් පෙන්නලා තියෙනවා. අර ඇපල් ගෙඩි ලස්සන තියෙන එක තමයි. දැන් අපේ ගහේ අඹ ගෙඩියක් මැස්සෝ මේ ක්‍රුමින් විදලා එකොණියක් පණුව ගහලා එහෙමනේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ ගෙඩියේ වසකසේ නෑ අපිට කන්න බැරි වුණා. සතා කාපු නිසා. ඇපල් ගෙඩිය හරි ලස්සන තියෙනවා. පිටරටින් එන දොඩම් වර්ග බලන්න. අච්චු ගාලා වගේ තියෙන්නේ ඇයි? ඒවා ක්‍රුමියක්වත් විදින්න බැරි තරම් විසයි. අපි කනවා තියෙනවා. අපි කන්න ආසයි නේද ඒවා? අපි ග්‍රේප්ස් කනවානේ. අරගෙන ඉන්නවා. දැන් ග්‍රේප්ස් කනකොට ගතියක් තියෙනවානේ. අපි ගහකින් කඩාගෙන අඹ ගෙඩියක් කනවට වැඩිය කඩෙන් අරගෙන ආවේ ලස්සන මිදිවල්ලක් ආසයිනේ. ප්ලාස්ටික් වගේ තියෙන ඉතින් විසයි. අපි කනවා ඒවා. අම්මලා ගෙනල්ලා දුවේ කියලා කඩට දානවනේ. කවනවත් ඇති. අම්මත් දන්නවා මේක විසයි කියලා. ළමයාත් දන්නවා. හැබැයි කනවද නැද්ද? කන. එතකොට බලන්න අර ගහෙන් බහැපු හෝමෝ ඉරෙක්ටස්ට මොකද උනේ? දැන් අපි මානව විද්‍යාඥයෝ කියන කතා දිහා බලාගෙන අතීතයට ඇවිල්ගෙන ගියාම අපිට වැරදිච්ච වගේ නූතන තාක්ෂණයේ තිබුණාට අපි තවම අර වලිගයේ තිබිච්ච තත්ත්වයට වැඩිය ප්‍රාථමික බව පේනවා. බලන්න ලෝකේ කිසිම සතේ කාන්තාවන් දූෂණය කරන්නේ නැහැ. ඔබට තේරුම් ගන්න මම මේක කියන්නේ. බලාත්කාරකම් කරන්නේ නැහැ. දැන් ඔය එළියේ ඉන්න කිසිම සත්වයක් ලිංගික හිංසාවන් කාටවත් කරන්නේ. ඒගොල්ලන්ගේ සාමාන්‍ය සහජාසය මත තමයි පවතින්නේ. මිනිස්සු කොච්චර ක්‍රූර වැඩ කරනවා. ඔබ මාධ්‍ය වාර්තා දකින්න ප්‍රවෘත්ති බලනවා ඇති. අපිට හිතා ගන්න බැරි තරම් ම්ලේච්ඡ වැඩ කරනවා. ඒ කියන්නේ මේ පුංචි අතදරුවෝ දූෂණය කරලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම කරන්නේ නැහැ කිසිම වෙනසක්. ඔබ බලන්න මේ බල්ලේ බලු පැටියෙක් දැක්කම මග අරින්න. ඕනම බල්ලේ බලු පැටියෙක් දැක්කම මග ඇරලා යනවා. ඒගොල්ලෝ බය වෙලා පස්සට පැනලා යනවා. කවදාවත් බලු පැටියෙක් හපන්නේ නැහැ ලොකු බල්ලේ. පොඩි පැටියෙක් හපන්නේ. පූස් පැටවුත් එහෙමයි.
දැන් ඊටම නිකන් සරපම්ස බලන් තාත්තා කෙනේ පොඩි පූස් පැටියෙක් දැක්කම මගේ ඇරලා යනවා යන්නේ. එහෙම තමයි සත්ත්ව ලෝකේ ඇදිලා තියෙන්නේ. අපි එහෙම නැහැ. කොටිම කියනවා නම් මෙහෙම තේරුම් ගන්න. ලෝකේ දැන් ඉන්න විද්‍යාඥයෝ කොච්චර නරකද කියනවා නම් මිනිස්සුගේ අවයව හොරකම් කරනවා. සමහර රටවල් දැන් ඉන්දියාව වගේ අප්‍රිකාවේ සමහර රටවල් රැට පාර දිග යන්න බයයි. රැට යන කුස්සගෙන ගිහිල්ලා කොහේ හරි ශල්‍යාගාරයකට ගෙනිහිල්ලා හිමීට වකුගඩු ගලවනවා. අභ්‍යන්තර අවයව ගලවලා විකුණන එක ලෝකේ ජාවාරය. ඒක අපිට කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ අවයවයක් ගන්න. බෑනේ ඒක ගන්න. ඒක කරන්න ඕනේ ශල්‍ය වෛද්‍යවරයෙක්. ඒතකොට ශල්‍ය වෛද්‍යවරු හොඳයි දෙහෙම ගන්න. හරිනේ? ඇල්බර්ට් අයින්ස්ටයින් පරමාණු හොයාගත්තට පස්සේ පොතේ කතාවේ කියවෙන්නේ අයින්ස්ටයින් ටිකක් දුක් වුණා කියලා. ඒ පරමාණු පාවිච්චි කළා. පරමාණු බෝම්බ හදලා දෙවන මහා ලෝක යුද්ධයේදී ජපානයේ හිරෝෂිමා නාගසකි නගර සම්පූර්ණයෙන්ම දූවිලි වෙලා ගියේ. මොනවගේ? පරමාණු බෝම්බ වලින්. අයින්ස්ටයින් දැනගෙන හිටියනම් මේ මහා විනාශය අයින්ස්ටයින් දුක් වෙනවා. අයින්ස්ටයින් බෝම්බ හදන්න නෙවෙයි පරමාණු භාගය. අපි ලෝකයේ විද්‍යාව තාක්ෂණය පාවිච්චි කරන්නේ මිනිස්සු විනාශ කරන්නද නැද්ද? ඔයාලා බලන්න. උගත් දේවල් අපි කරන්නේ මිනිස්සු විනාශ කරන්න. අපි දන්න දැනුම පාවිච්චි කරන්නේ අනිත් අයට ගහන්න. අනිත් අය විනාශ කරන්න. අනිත් අය වටන්න. අනිත් අය නැති කරන්න. විශේෂයෙන්ම නූතන වෙළඳපොළ ලාභ හොයන්නේ. මොකක් හරි විකුණලා ලාභ ගන්න හොයන වෙළඳපොළක අපි ජීවත් වෙනවා. අකමැතිවත් කැමති. ඔබත් දවසක ව්‍යාපාරිකයෙක් වුණොත්, දේශපාලනඥයෙක් වුණොත්, වෘත්තිකයෙක් වුණොත් ඔබටත් බොහෝ විට කරන්න වෙන්නේ කාට හරි විපතක්ම තමයි. දැන් මගේ කතාව මෙච්චරයි. ඔබ නූතන තාක්ෂණය තුල ඔබ හොයාගන්නේ කොහොමද? ඔබට බලන්න වැඩි හිටියෙක් නැහැ. ඇල්බර්ට් අයින්ස්ටයින් දැන් නැහැ. දැන් ඉන්න විද්‍යාඥයෝ කෙලින්ම වැඩ කරන්නේ මාකට් එකට. ඔබ දන්නේ නැති වුණාට ලෝකේ ඉඳාම දක්ෂ ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල හරහා ඒ විශේෂ සමාගම් තෝරගෙන ඒගොල්ලෝ ගෙන්න ගන්නවා. දැන් ලංකාවේ උගා දක්ෂ ශිෂ්‍යයන්ව ඕස්ට්‍රේලියාවට, ඇමරිකාවට, එංගලන්තයට ගෙන්න ගන්නවා. ගෙනල්ලා පුරවැසිකමක් දීලා, උපරිම සම්පත් දීලා රටවල් තියාගන්න. ඇමරිකාවේ නාසා ආයතනෙත් තියෙනවා ලංකාවේ. දැන් ලෝකේ දක්ෂයෝ ගෙන්නගෙන ඒගොල්ලන් කරා තමන්ගේ අරමුණු ඉටු කර ගන්න තමයි. ලෝකේ ගොඩනගන්න දුප්පත්කම නැති කරන්, ලෙඩ රෝග වලට උත්තර හොයාගන්න, ලෝකෙම එකම යායක් කරන් අපේ උගත්කම් දැනුම බුද්ධිය පාවිච්චි වෙන්නේ නැත. එහෙම ලෝකෙක ඔබට කොහොමද ගොඩනගන්න පුළුවන්? මගේ සාකච්ඡාව ඒක. දැන් ඔබ විභාගෙට දීපුවා ප්‍රතිඵලක් හම්බ වෙයි වෙන පන්තියකටත් යයි. අපස සාපේල පාස් වෙයි. අපස උසස්පෙළත් පාස් වෙයි. විශ්වවිද්‍යාලයකටත් යයි. වෘත්තිකයෙකුත් වෙයි. වයසත් හිමිනියයි. හැබැයි සමාජයේ ක්‍රමානුකූලව ගිලා බහින වගේ අපිටත් නොදැනීම මනුස්සකම අපෙන් ගිලිහිලා යන වගේ අර ඈත අතීතයේදී අපට තිබිච්ච තරම්වත් හිතන්න පුළුවන් ශක්තියක් අපි පාවිච්චි නොකරන වගේ ඔබට දවසක තියෙනවා. එහෙම තමයි එළියේ තියෙන්නේ. එතකොට මේ සමාජය ඇතුළේ ඔබ අන්තර්ජාලයත් එක්ක තවත් විකාර වෙනකොට දැන් උගක් ඉන්නේ Facebook එකේ ජීවත් වෙන අය. මම දන්නේ ඔබට Facebook account එකක් තියෙනවා කියලා මට තියෙනවා. මම Facebook අන්තර්ජාලයේ සියලුම අවකාශ පාවිච්චි කරන මේ සංවාදේ කරනවා. හැබැයි අපේ ලංකාවේ මුගක් අය Facebook පාවිච්චි කරන්නේ ඉතාමත්ම අසභ්‍ය වැඩවල. Java ආරම්භවල, වැඩකට නැති වැඩවල. මම දැකලා තියෙන group හදාගෙන මේ ඉස්කෝලවල ළමයි කතා කරනවා. මචං ඔබ නැගිටි කියලා. දැන් බම් පිටි මත. අද ඉස්කෝලේ යනවද නෑ බම්. ඊයේ මොනවද කෑවේ? මොනවද මම දැකලා තියෙන්නේ. එක්ක නිකන් මේ අසභ්‍ය වලින්. නිකන් රූප එකට අමුණලා නිකන් කැත රූප හදලා ඒවා විඳිනවා. අන්තර්ජාලයේ භාගිත භාගී කුණුවරපලිය. මට හිතා ගන්න බෑ. දැන් කොහොමද කෙනෙක් අන්තර්ජාලය පාවිච්චි කරන මේ අසභ්‍ය දේවල් ලියන්නේ? ඇයි? මම පොඩි දෙයක් කියන්න මතක තියාගන්න. ඔගොල්ලෝ කවදාවත් කුණු හරුප කියන්න එපා. කුණු හරුපයක් කියන්නේ ඒක කුණු තේරුමක් තියෙන කතාවක් කියන එක. කුණු හරුපයක් කියන්නේ ඇත්තටම මානසික රෝගී පාවිච්චි කරන භාෂාවක්. හොඳට මතක තියාගන්න. කවුරු හරි තමන්ගේ භාෂාව ඉවරුනහම තමයි කුණු හරුප කියන්නේ. කෙනෙකුට හොඳට කතා කරන්න බැරි වුණාම එන්න යන්න අහන්න කියන්න වගේ බැරි වුණාම කියපන් වරෙන් ඵලයක් වගේ කියනවා. ආදරෙට කියන එක නෙවෙයි. දැන් උගලක් වැඩි හිටියෝ පරිපූර්ණේ කියන එක නෙවෙයි මම කියන්නේ. සාමාන්‍ය වරෙන් ඊපස්සේ උඹ ඊපස්සේ තෝ වගේ කියන පරයක් මුසලයක් වගේ කියලා අන්න ඒ ලයින් එක පැන්නාම කුණුහරුප කියනවා. මොකක්ද ඒකේ තේරුම?
භාෂාව ඉවරයි. ඒකත් ඉවරනම් මොකද කරන්නේ? ගහගන්න. ඒකත් ඉවරනම් මරනවා. එහෙම තමයි. ඒ කියන්නේ හොඳට හොයලා බැලුවොත් අපි අසභ්‍ය තැනකටපත් වෙන්නේ සભ્યත්ව ඉවර වුණාම. සભ્યත්ව ඉවරයි කියන්නේ අපිට කතා කරන්න බෑ. සංවාද නැහැ. අදහස් සුමාරු කරගන්න බෑ. කලාව රස විඳින්න බෑ. ජීවිතේ තේරෙන්නේ අන්න අපි සතෙක්ට දෙන්න පල්ලෙහාට වැඩ. මම මේ මගේ කතා ඉවර කරන්න මෙන්න මෙහෙම. ඊපස්සේ ඔයගොල්ලෝ ප්‍රශ්න. හැම සතෙකුටම සහජාසයක් තියෙන අපිට ඇර. සහජාසය කියන්නේ මේකයි. අපි ඉගෙනගෙන විද්‍යාවට විෂයක් ඇටියට. දැන් බලන්න වඩු කුරුල්ලාට පුළුවන් වඩු කුරුළු කුඩු හදන්න. පුළුවන් ලස්සනයිනේ. හැබැයි වඩු කුරුල්ලාට බෑ මී වදේ බඳින්න. ඇයි? වඩු කුරුල්ලා දන්නේ එච්චරයි. වඩු කුරුල්ලාගේ ජීවිතය තුළ ඥාන ඔස්සේ ආපු සහජාසයක් තියෙනවා. මෙන්න මේව තමයි කුඩු හදන්න. එයා දන්නේ ඒ කුඩු හදන විදිය හදනවා හැබැයි. රන් කුඹලා ඒ හදනවා. රන් කුඹලාට බෑ වඩු කුරුල්ලාගේ කුඩු හදන්න. බෑ? ඒක සහජාසයක්. එතකොට මිනිස්සුන්ට තමයි සහජාසයේ බිඳගෙන හිතන්න. අපිට ගෙවල් සැලසුම් කරන්න පුළුවන්ද? පුළුවන්. අපිට පුළුවන් යම් යම් දේවල් ගොඩනගලා විනාශ කරන්න. පුළුවන්ද? පුළුවන්. අපි අපේ නිර්මාණාත්මක හැකියාව පාවිච්චි කරන්නේ කුමක් සඳහාද? හොයලා බලන්න. වෙන කිසිම සතෙක් තමන්ගේ ආහාරය සඳහා සහ ආරක්ෂාව සඳහා මිස සතෙක් මරන්නේ නැහැ. කාරණා දෙකයි තියෙන්නේ. ලේනෙකුට තියෙන එක්ක ආරක්ෂාව එක්ක කෑම. අපි දකින් ඒවට මිනිස්සු මරනවා. දකින් ඒවට සත්තු මරනවා. වඳුරෙක් ඇවිල්ලා ගහක නැගලා දැල්ලක් කඩාගෙන කනවා. අපි දකින් ගස්වල අතු කඩනවා. අපි ලංකාවේ මිනිස්සුන් තියෙන මාරාන්තික ලෙඩක් තමයි ගස් පේන්නේ. ගස් කපනවා. ගස් දැකපුවම කපනවා. සංවර්ධනය කියනකොටම ගස් කපලා පටන් ගන්නවා. අපිට ගස් පේන්න බෑ ලෙඩක් තියෙනවා ලංකාවේ. එංගලන්තේ මිනිස්සුන්ට මේක නෑ නේද? යුරෝපයේ රටවල් ගස් වවන්න හිතනවා දැන්. අපි දකින ගස් කපනවා. අපිට පේන්න බෑ ගස්. මෙතන ඉන්න කී දෙනෙක් පැලයක් හිටවල තියෙනවද ජීවිතේ? මම ඔබින් අහන්න. උපන්දිනේ පැලයක් හිටවද කවුරුද? අම්මලා තාත්තලා ඔයගොල්ලන්ගේ මන්නේ අරන් යන්නේ ගස් කපන. අත්තක් මෙහෙම දැන් බැහැලා ඉවරුනාම මෙයා ගහක් මෙහෙම වගේ ගිය ගමන් චක් ගාලා කපනවා කියන්නේ. ඒ වගේ ලෙඩක් අපිට. කතාව මෙච්චරයි මගේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න. නූතන සංවාදයේ නූතන sannivedanaya නූතන විද්‍යාව තාක්ෂණය ඇතුලේ අපි විකාරකාරයෝ වෙලා ඉන්නකොට අපිට පාර හංගන්න තැනක් නැතිකොට හැමෝම අපිව වැරදි පැත්තකට තල්ලු කරනකොට ඔයගොල්ලන්ගේ පාර හොයාගන්නේ කොහොමද? මේක Facebook එක නැත්තම් මූණු පොත අවභාවිත විතරක් නෙවෙයි විද්‍යාව තාක්ෂණය ඉදිරියේ අපි හිර වෙලා අසරණ වෙලා නිවට වෙලා ඉන්න මොහොතක් නිසා අතිශය වැදගත්. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න මම උත්තර දෙනවා. විභාගෙ කොච්චර පාස් වුණත් වැඩක් නැහැ. ඕගොල්ලෝ කවුරු වුණත් වැඩක් නැහැ. මොකෙක් වුණත් වැඩක් නැහැ. මේ ටික තේරෙන්නේ නැහැ. ජීවිතය යන කුමක්ද? ජීවිතය වාගන්නේ කොහොමද? නූතන ලෝකයේ ඇතුලේ මේක තමයි වයස. වයස කියහම මේ කතා කරලා වැඩක් නැහැ. මම වැඩි හිටියන්ට කතා කරන්නේ නැහැ. කතා කරලා වැඩක් නැහැ. ඕගොල්ලෝ තාත්තලා අම්මලාට කතා කරලා වැඩක් නැහැ. ඒගොල්ලෝ හැදිලි ඉවරයි. එහෙම කියනනේ තාත්තලා. මට කො කියන්නේ නේ බව මං හැදිලි ඉවරයි. තාත්තලා හැදිලි ඉවරයි. අම්මලාත් හැදිලි ඉවරයි. ඕගොල්ලන් තමයි හැදිනවනම් හැදෙන්නේ. හැදිලා ලෝකේ හදන්න ඕන ඕගොල්ලෝ. ඕගොල්ලන්ගේ අහන්න බලන්න. කැමති දෙයක් අහන්න ප්‍රශ්න අහන්න නැත්නම් අපි යනවා. ඕනම දෙයක් අහන්න. මම කියපු දේවල් ඇසුරින් ඕගොල්ලෝ පිළිගන්නේ නොපිළිගන්නේ අදහස් මත අහන්න බලන්න. මේ වැඩසටහන අද රෑ නැත්නම් හෙට විදිහට වැටෙනවා YouTube එකට. ඔයගොල්ලන්ගේ විද්‍යාලයේ ලෝගෝ එකක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ අහන ප්‍රශ්න ලෝකෙ දාන්න. ඔයගොල්ලෝ බලනවා. ඒක කියයි ගුවන්වැල්ල රාජකීය විද්‍යාලයේ පොල්ලු දෙන්න මාර බුද්ධිමත්. ඔයගොල්ලෝ කතා කරන්න බෑ. ඔයගොල්ලෝ එකිනෙකා කතා කරන්න බෑ. මම ඔබ මම ප්‍රශ්න. මේ අභියෝගය ඔබට හෙට මූණ දෙන්න වෙන අභියෝගයක්. හෙට කියන්නේ හිත නෙමෙයි tomorrow's අනාගතේ මුදුරු අනාගතේ. දැන් what wise කියන්නේ? 15. තව අවුරුදු 3කින් ඔබට ඡන්දේ දාන්න වරම ලැබෙනවා. පුරවැසිය. ඡන්ද වරම. ඊට පස්සේ අපි පුරවැසිය. අවුරුදු 18යි. ඉතින් මුකුත් දන්නේ නැත්නම් මුකුත් වෙන්නේ නැහැ. ලෑස්ති වෙන්න තියෙන අවුරුදු 3යි තමයි. කොහොමද පුරවැසිය කැටිට මේ සමාජෙ මුකුත් දෙන්නේ? අවුරුදු 3යි. what wise කියන්නේ? 15. what කියන්නේ? 15.
අවුරුදු 15 ඉඳන් අවුරුදු 3යි තියෙන්නේ. අවුරුදු 3 පොඩි කාලේ මෙහෙම යනවා. තව දෙසැම්බර් 3යි මාස උගුරු වැඩි. මෙතන ඇති මේ රටේ ජනාධිපතිවරයා ඉන්නවද? අනාගත ජනාධිපතිවරිය, අගමැතිවරයා. ඔය දැන් ඉන්න ඔක්කොමලා මෙහෙම දවසක බම්බුවක ඉඳගෙන ඉන්නේ නැතිනේ. එහෙමද? නැති. සමහරට ඔබ වෙන්න පුළුවන් මේ රටේ ජනමාධ්‍ය අමාත්‍යවරයා අනාගත. දැන් දන්නේ නැත්නම් එතකොට ඉඳාට රටට කාද පිටින්ද? කල්පනා කරලා බලන්න. ප්‍රශ්න අහන්න. මම කියපු දේවල් ගැන ඔබට නොතේරු එහෙම නැත්නම් නොපිළිගන්න අලුත් අදහස් අහන්න බලන්න. ප්‍රශ්නයක්. ළඟ ඉන්නේ තනු කරන්න එපා. එක්කෙනෙක් ගහන්නේ එතකොට මේ සංවාද කොට නැගෙන එක්කෙනෙක් පටන් ගන්න. කවුරු හරි බය නැති කෙනෙක් නැගලා ප්‍රශ්නයක්. ඊපස්සේ ඔක්කොම අහන්න පටන් ගන්න. මට ඕන වුණේ ප්‍රොජෙක්ට් එකක් ගෙනල්ලා ඕගොල්ලන්ට නිකන් රූප පෙන්නලා මොකද කියලා නෑ. මම කැමති ඕගොල්ලන්ගේ ඔළුව කලවල ඔළුව පැත්තකින් තියලා අලුතින් ඔළුවක් හයින්න සම්මාදේ කවුරු අහන්න බලන්න. මෙතන ඉන්නවාද විවාද කණ්ඩායම් වල කතිකයෝ? අහන්න බලන්න. අර තල්ලු කරද්ද යා. කවුරු යන්න බලන්න. පස්සේ. කවුරු හරි ප්‍රශ්නයක්. දැන් ඔයගොල්ලෝ මම කියපු දේවල් ගැන හිතන්න පටන් ගන්නවා. අන්න බලන්න. වඩා ඉන්න අහන්න පුළුවන්. පොදාවක් කිව්වක් කියලා. බයනත් කතා කරන්නේ. ඉපැත්තේ කවුරු වань? එක්කෙනෙක් නැගිට්ටා මන්ට කතා කරන්න. පළවෙනි එක නැගිටින්න කවුද? පළවෙනි කතා කරන්නේ. මම කීප දේවල් වැදගත් නැද්ද? ඔක්කොම නැද්ද? නෑ අදහස් යෝජනාව. මෙහෙම කරමුද? අන්න ගෑනුනේ අර කන්නඩ දාන්නේ අපිට සාමාන්‍ය මේ කන්නඩ දාන්නේ බුද්ධිමත්ය කියලා මම හිතනවා. කියන්න. වන්දනේ කියන බෑ. අපි අනාගතයේදී ඇයිගේ ප්‍රශ්නේ හරි වැදගත්. ඇයි අහන්නේ අනාගතයේදී අපි කොහොමද මේ තාක්ෂණය පාවිච්චි කරන්නේ? මතක තියාගන්න අන්තර්ජාලය කියන හොඳ දත්ත ගබඩාව නේ. ඒ වගේමයි දත්ත විශ්ලේෂණය කරන්නත් පුළුවන්. විවිධ මෘදුකාංග හරහා පාවිච්චි කරන්න තොරතුරු දැනගන්න. තොරතුරු විශ්ලේෂණය කරන්න, දැනුම වර්ධනය කරගන්න. එතකොට මම අන්තර්ජාලය හරහා හුඟක් දේවල් කරන නිසා ඔබට යෝජනා කරනවා මම ඔබේ පුස්තකාලය හැටියට පාවිච්චි කරන අන්තර්ජාලය. අර ගුරු මහත්මයා කිව්වා වගේ අන්තර්ජාලයට තොරතුරු ගන්න. හැබැයි අන්තර්ජාලයේ තියෙන සියලුම තොරතුරු ඇත්ත තොරතුරු නෙවෙයි. ඔයගොල්ලෝ දානේවනේ. garbage in garbage out. ඒක තමයි කිව්වේ පරිගණකයේ මුල් කාලේ. අපි ඒකට කුණු දැම්මහම එන්නේ කුණු. නේ? උදාහරණයක් විකිපීඩියා කියලා තියෙනවා එක ක්‍රමයක්. විකිපීඩියා කියලා තොරතුරු ජාලයක් තියෙනවා. ඒවා අපිට එඩිට් කරන්න පුළුවන්. ඔබට පුළුවන් විකිපීඩියා පේජ් එකට ගිහිල්ලා ඕන බොරුවක් දාන්න. ඒක පිළිගන්න ඕන. කරන්න දෙනවා ඒක. ඉන්න විකිපීඩියා කියලා ගහනවා ඔයගොල්ලෝ ගහනකො බ්ලූ බර්ඩ් ඊවා පේජ් එකක් වෙනවා මෙහෙම කුරුල්ලකින් විස්තරයක්. ඒකේ තියෙන තොරතුරු ඔබට වෙනස් කරන්න පුළුවන්. ඕන කරන්න පුළුවන් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඕන වෙනස් කරන්න පුළුවන්. ඒකට සියලු තොරතුරු ඇත්ත නෙවෙයි. හැබැයි පොත්පත් කියවන ගම තවත් තොරතුරු මාධ්‍යවලට යොමු වන ගම අන්තර්ජාලය පාවිච්චි කරන තොරතුරු තහවුරු කරනවා. තොරතුරු දුර කරනවා. දත්ත ගන්න. ඒ දත්ත ඔක්කොම ඇත්ත නෙවෙයි. හැබැයි ඒ ඇසුරෙන් අපිට දේවල් පොතන එතකොට තොරතුරු තාක්ෂණයේ විදියට මේ ගන්න.
sannivedana උපකරණයක් විදිහට. ජීවිතේ විඳින්න පාවිච්චි කරන්න පුළුවන් දේවල් කියන උදාහරණයක් ඔබට අවශ්‍යයි අප්‍රිකානු ගීතයක් අහන්න. ඔබට ඇෆ්‍රිකන් සොන්ග්ස් ගහම අප්‍රිකානු ගීතේ. ඒකට අපි පුළුවන් මේ ලෝකෙ තියෙන තොරතුරු පද්ධති වෙන වෙන දැනුම් පද්ධති සංස්කෘතික ලක්ෂණ අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒවට පමණක් පාවිච්චි කරන්න. අර දියුණු පුද්ගලයේ පරිගණකේ පාවිච්චි කරන විදිහටම ඔබ ඒක පාවිච්චි කරනවා. ඔබ දියුණුයිනේ. ඔබ අඳිනවා ලස්සනට. හොඳට කතා කරනවා. ශිෂ්ටයි අනිත් පැත්තට සම්බන්ධ වෙන හදාගෙන දියුණු සම්බන්ධකම්. හොඳ පවුලක් ඇතුලේ ඒ සංස්කෘතික මිනිස්සු ලංකාවේ ඒ අනන්‍යතාව තියාගෙන විදිහටම තමන්ගේ උවමනාවට තාක්ෂණය පාවිච්චි කරනවා. ජනප්‍රිය කතාවක් තියෙනවා. ඔබ තාක්ෂණයේ වහලෙක් වෙන්න එපා. තාක්ෂණය ඕගොල්ලන් වහලෙක් කරගන්න. ඕගොල්ලන් වැඩ ගන්න තාක්ෂණයේ කියන්නේ ඕගොල්ලෝ කරන්නේ. හරියට වෙලෙන්දන් නිම්පා. වෙලෙන්දන් නිම්මියා බලාගෙන නැත්නම් ජනමාධ්‍ය දිහා බලාගෙන ඒක කරන්න එපා. ඕගොල්ලන් පුළුවන්කම තියෙනකොට ජනමාධ්‍ය ඕගොල්ලන්ගේ වැඩකාරයෙක්. ජනමාධ්‍ය වැඩ ගන්න ඕගොල්ලන්ගේ වැඩ ගන්න දෙන්න ජනමාධ්‍ය. එතකොට සමාජ මාධ්‍ය ජාල තියෙනවා. බුද්ධිය වර්ධනය කරගන්න, හිතන ප්‍රමාණය වැඩි කරගන්න, තමන්ගේ තොරතුරු දත්ත වැඩි කරගන්න, ඒව විශ්ලේෂණය කරගන්න තාක්ෂණික පාවිච්චි කරනවා. තොරතුරු තාක්ෂණය. තව ප්‍රශ්න. ඒක හොඳ ප්‍රශ්නයක්. ඒක වෙන විදිහකට කිව්වොත් දැන් මේ ට්‍රයිපෝඩ් එක පාවිච්චි කරන්නේ කැමරාව රඳවන්නනේ. නේ? මම මේකේ පොල් කැඩුවොත් කොහමද? මම මේ කාට ගැහුවොත් හරියන්නේ නැහැ නේ. ඒතර මේක හදලා තියෙන කාර්ය සඳහා මේක පාවිච්චි කරන්නේ. අන්තර්ජාලය හදලා තියෙන්නේ මිනිමරන්න, මිනිසු පිස්සු වට්ටන්න, ජාවාරම් කරන්න නෙවෙයිනේ. ඒ වගේ අන්තර්ජාලය මෘදු විදිහට තමන්ගේ අවශ්‍යතාව සඳහා පාවිච්චි කරනවා. දැන් මේක අරගෙන පුරු කඩන්න නෑ වගේම Google search ගිහිල්ලා අනවශ්‍ය දේවල් හොයන්න එපා. වැඩක් නෑ. දැන් මම මේකේ ගිහිල්ලා මේ කාර්යය අනලා බලන්නේ නෑනේ. ඒ විදිහටම Google ගිහිල්ලා දැන් ඔබට අවශ්‍ය මොකක් හරි තොරතුරක් ගන්න. එතකොට Google search වගේ engine එකකට ගිහලා search engine එකකට ගිහලා ඒක ගහලා ඒ තොරතුරු ටික එමෙ කරන්නේ. එතකොට කොච්චර නරක දේවල් වැඩක් නැති දේවල් තිබුණත් අපි ඒවා පාවිච්චි කරන්නේ නැහැ. තවත් සරල කෙරුවොත් ඔබට පීයක් තිබුණොත් ඒ පී අරගෙන ගිහිල්ලා මිනිහෙකුට අනින්නේ නැහැ. හරිනවද? දැන් කරන්නේ නැහැ. මේ පීයෙන් පාන් කපනවා අම්මලා. ඊට ලොකු පීයකින් එළවලු කපනවා. අඩි පීයක් තියෙන පොල් බින්දින්න නේ. එහෙමනේ ගෙදර. අර පොල් බින්දින පීයෙන් පාන් කපන්නේ නැහැ නේ. බලන්න ගෙවල් වල තියෙන මිට එහෙම කැඩිලා අර ඉදි කැල්ලක් විතර ලොකු පණ්ඩයක් එක අම්මලා ඒකෙන් තමයි පොල් ගෙඩියට ගහන්නේ. ඒක පාවිච්චි කරන්නේ කැන්සර් දුරු කරන්න. බැරි? අන්න ඒ වගේ ඒක පාවිච්චි කරන්නේ ඒ වැඩි. තොරතුරු තාක්ෂණ. හරි වෙන ප්‍රශ්න. දැන් ගෑනු ළමෙක් ඇහුවා පිරිමි ළමයින්ට පරදින්න බෑ. මොනවද යහන්න ඕනේ? ඔය බෑග් එක තුරුළු කරගෙන ඉන්න එපා කවුරුත් ගෙනියන්නේ නැහැ. ඔක තියලා නිදහස හිතන්න පටන් ගන්න. ප්‍රශ්න. ඉපැත්තෙන් අහන්න බලන්න. කවුරුහරි කටකාර පිරිමි ළමෙක් අහන්න බලන්න ප්‍රශ්නයක්. මොනවද යහන්න ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරන්න. නැත්තම් ගෑනු ළමයි. කවුරුද? ඔයගොල්ලෝ ඔක්කොම එකයි ගෑනු වෙනසක් නැහැ මම කියන්නේ. මොනවද යහන්න බලන්න. දැනගන්න තියෙන දේවල් අපිට පොඩි වෙලාවකින් යනවා. ඒක ඔයගොල්ලෝ දුක හිතේ පරාජය හම්බෙන්නේ නැහැ නේද? අපිට මේ බලව අමතක කරලා ගන්න. එයා බලන්න ඉන්නේ. එකම කිනේ ප්‍රශ්නයක් කියනවා. පරාජය පොළ විදලා Again. Buani, lagi. Jojen. Dah. Kalau kemudian lagi ada deh. Kau tahu mana? Dah sah. Jojen apa? කදගත් ප්‍රශ්නයක්. එයාහන්නේ අපි අනාගතයේදී තාක්ෂණය පාවිච්චි කරන්න කොහොමද? මම දන්න සමහර අය ඉන්නවා ජනන දුරකථනයක් නැතියි. මම කියන්නේ මේක ඉගෙන ගන්න වැඩිච අය ඉන්නවා ජනන දුරකථන පාවිච්චි කරන්නේ නැහැ.
තාක්ෂණය කිව්වම තව ප්‍රශ්නයක් එනවා. තාක්ෂණය කියන්නේ ටෙක්නික්ස් කියන එකත් එකට ඇතුළත්. දැන් උදාහරණයක් අපි කියමුකෝ දැන් ඇවිදින විදිය තියෙන්නේ. මේ ඇවිදිනව නේද? දැන් අපිට මෙහෙම ඇවිදින්න බෑනේ ඕන. බෑ නේද? ඒ කියන්නේ වම් කකුලයි දකුණු අතයිනේ. ඒකත් ටෙක්නික් එකක් නේ. දැන් මුළු වර්ධක තාක්ෂණය කිව්වම උගක් තිබලයි. බයිසිකලේ වදින විදිය, ඇවිදින විදිය, ඉතින් වතුර ගන්න විදිය ටෙක්නික්ස් ඒවා තාක්ෂණය. අපේ ඇඟ තාක්ෂණික පද්ධතියක්. ඇඟිලි රැවෙන විදිහ තාක්ෂණයක් තියෙනවා. තාක්ෂණයේ ඒ අර්ථයෙන් ඕනියක්. ඕනනේ ජීවත් වෙන්න. ඒ කියන්නේ අපි ඇවිදින විදිය, ශ්‍රී ලංකේට විදිය, පාඩම් කරන විදිය, නිදා ගන්න විදිය හැම එකකටම තාක්ෂණයක් තියෙනවා. නිදා ගන්න ඉරියව් තාක්ෂණිකයි. උතරමකට තියාගන්න අපේ ඇඟේ රුධිර සංසරණ පද්ධතිය තාක්ෂණිකයි. ඒක සිද්ධ වෙන්නේ යම් තාක්ෂණ ක්‍රමයකට. කපාට ඇරෙන්නේ නැහෙන්නේ නේ? දමන ශිරා කියලා වෙන් වෙන්නේ තාක්ෂණික ක්‍රමයක් තියෙනවා. ඒක තාක්ෂණය ඕනි පරිගණක තාක්ෂණය ගැන නම් උබහන්නේ පරිගණක තාක්ෂණය මම හිතනවා වඩා යහපත් ලෝකයක් ගොඩනගන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි උදාහරණයක් ගන්න. දැන් අපේ ආච්චිලා සීයලා ඔයගොල්ලන්ගේ ආච්චිලා සීයලාට කලින් ආච්චිලා සීයලා සත්‍ය ජීවත් වුනේ නැති. ඉවත් නැති. ඒ කාලේ පරිගණක තිබුණේ නැතුව ඇති. 1930 ගණන් වල මිනිස්සු දුකෙන් හිටිය කියලා අපි අහලා නැහැ. තාක්ෂණය මේ කියන පරිගණක තාක්ෂණය විද්‍යාව තාක්ෂණය නැතුව ලෝකෙ තිබුණා. තරම් ලංකාවට හිමිහිමි දැන් තමයි තාක්ෂණය එන්නේ. මොකද දකින්න තාක්ෂණික ලෝකයක් දැන්. හැබැයි කවුරු හරි මගෙන් අහුවොත් මේ විද්‍යාව තාක්ෂණය අපට ඕනේ නැද්ද කියලා මම කියන්නේ ඕනේ. ඒක අපිට ආපස්සට දෙන්න බෑ. සීතල යන්න බෑ. දැන් අපි යන්නේ ඉස්සරහට. ඒතර වැඩ කරගන්න පහසුයි. තොරතුරු තාක්ෂණ විශේෂයෙන්ම අපිට ඕනේ. උදාහරණයක් පාවිච්චි කරන්න. ප්‍රතික්ෂේප කරනකොට විඳ කළා. මට ලේසියෙන් තවත් කෙනෙක්ට කතා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙද්දි මම ඒක අතෑරලා මම පයින් ඇවිදන්න මේ පරිවිඩේ කියන්නේ කොහොමද අපරාධ. දැන් මට වේගෙන් ඊමේල් එකක් යවන්න පුළුවන් එක සැනින්. ඉතින් මම ඒක ක්‍රමය අයින් කළා. මම ලියුමක් ලියුවා. ඒකට අපරාධ. එහෙම කරන්න ඕනේ නැහැ. හැබැයි ඒක හරි විදිහට පාවිච්චි කරන්න අපි ඉගෙන ගන්න. මම ජනප්‍රිය කතාවක් මම කියන්නේ. මම ළඟදී ඉඳලා Apple තාක්ෂණය පාවිච්චි කරන Apple කියන්නේ ඇමරිකානු පරිගණක තාක්ෂණයක්. තාමත් බ්‍රෑන්ඩ් එකක්. හැබැයි Apple කියන්නේ කොහොමද දුරු තාක්ෂණයක්. Apple තාක්ෂණය මම පාවිච්චි කරන්නේ හැබැයි මම Apple කන්නේ නැහැ. මගේ ජනප්‍රිය කතාවක්. දැන් මම හදන කතාව ඒක තමයි. මම Apple නොකරන Apple විසයි. හැබැයි Apple තාක්ෂණය පාවිච්චි කරනවා මම Apple තාක්ෂණය දියුණු වේගවත්. අපිට බැරිද උදේ අරගෙන උදේට තියලා උනන්දු වෙන්න. ඕනේ නැති කතාවක් ගන්න. ඕන එක ගන්න. ඔබ කරන වෘත්තිය අනුව පරිගණක තාක්ෂණයේ ඕන නම් පාවිච්චි කරන්න. එපා නම් ගන්න. ඒක සිටුේෂන් අවස්ථාවක් ගන්න. ප්‍රශ්න කිව්වේ තරුණේ අහන්න. මේකනිට ඕගොල්ලන්ට දුක වැඩ කොටසක් කරන්න තියෙනවා. වැඩ හොලයි. අවුරුදු 3කින් ඡන්ද දාන්න. මම කාටද ඡන්ද දාන්නේ? මම මොනවද කරන්නේ? මම මොන කීයද වෙන්නේ? මම මොන රස්සාවද කරන්නේ? ඒ ඔක්කොම ඉන්නේ කරන්නේ ටෙක්නිකාලික. නේද? එහෙමනේ. ප්‍රශ්න අහන්න. तो बिल्कुल कल्पना कराई बिल्कुल प्रश्न हम तक कहां तब गाड़ी 10 ක් ප්‍රශ්න අහුවොත් ඉන්නව නැත්නම් නෑ ප්‍රශ්න දෙක තිබ්බා සෑහීමකටපත් වෙලා ඉතින් දුකෙන් යනවා ඒගොල්ලෝ ප්‍රශ්න යමිනා මං කිව්වේ තේරුම් නැහැ කියලා මම ඔය ගෙදර අම්මලා තාත්තලාගෙන් අහන්න තියෙන අහන්න මම ගෙදර අහන්න බැරි කියලා විද්‍යාව කියන්නේ සයන්ස් තාක්ෂණය කියන්නේ ටෙක්නොලොජි හරියටම ගත්තොත් ඒකේ වෙනසක් නැහැ අපි වචන පාවිච්චි කරාට ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම දැන් තාක්ෂණය කියන වචනේ විද්‍යාවට අයිති ප්‍රශ්න ඒ කියන්නේ විද්‍යාව කියන වචනේ සයන්ස් කියන එක මෙහෙම කියනනම් අපුලට තේරුම් ගන්න ලෝකේ දැනුම් පද්ධති ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා එකක් natural sciences ස්වභාවික විද්‍යාව අනිත් එක social sciences සමාජීය
විද්‍යාව. සියලුම දැනුම් පද්ධති මේ දෙකට බෙදෙනවා. ඒ දෙක අතර යන්නේවත් තියෙනවා. උදාහරණයක් විදිහට විද්‍යාගාරයක් පදනම් කරගෙන කරන විද්‍යාවට කියනවා natural sciences ස්වභාවික විද්‍යාව. social sciences කියන්නේ සමාජීය විද්‍යාව, සමාජයේ මුල් කරගෙන කියන විද්‍යාව. හැබැයි මේ දෙකම අවසානයේ science විද්‍යාව. එතකොට විද්‍යාව කියන වචනේ හොඳම අර්ථකථනය ගන්න තියෙන්නේ බුදුදහම. විද්‍යාවට එදිරි අනිත් වචනේ මොකක්ද? විද්‍යාවට ප්‍රතිවිරුද්ධ වචනේ අවිද්‍යාව. අවිද්‍යාව කියන එක කතා කරන බුදුදහම ඇතුලේ. ඒතොර විද්‍යාව කියන වචනේ ඇතුලේ ලොකු කුළු අර්ථයක් තියෙනවා. සයන්ස් කියන එක ඇතුලේ ඕනම දෙයක් තාක්ෂණයත් එක්ක විග්‍රහ කරනකොට ඒක විද්‍යාවක් වෙනවා. දැන් මම ඇක්ටිනවන්නේ. මම ඇක්ටිනේක මම විග්‍රහ කරන්න පටන් ගත්තොත් මගේ මාංශ පේශි වැඩ කරන්නේ කොහොමද? මම පියවර තියදී කකුලේ මුලින්ම වදින්නේ කොයි කොටසද මේ විග්‍රහ කරන්න ගත්ත ගමන් ඒක විද්‍යාවක් වෙනවා. එතකොට මේ ප්‍රශ්නේ ඉතාම සරලයි. තාක්ෂණය යන විද්‍යාව. එහෙම ගත්තොත් සියල්ල අයිති වෙන්නේ විද්‍යාව. සියලුම දැනුම් පද්ධති අවසානයේ විද්‍යාව කියන තේමාව යටතේ වැඩ කරනවා. දේශපාලන විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව, කලාව, වර්ග විද්‍යාව, කලාව විද්‍යාව. ඒක තමයි මම රේඛා නිර්මාණය කරනකොට වර්ණ සංයෝජනය කරනකොට සිතුවක් පිටපත් කරනකොට මම යම් තාක්ෂණයක් පාවිච්චි කරනවා. ඒක විද්‍යාව කරනවා. දැක්කනේ ඔයගොල්ලන්ගේ මොලේ ප්‍රශ්න දෙන්නේ ඉස්සලම යන්න හරි. අතීත තාක්ෂණය වර්තමානයේ දියුණුවට බලපානවා. දැන් වැදගත් ප්‍රශ්නයක් අහනවා. අතීත තාක්ෂණය වර්තමානයේ දියුණුවට බලපානවා. මෙහෙම කියන්නේ අතීත තාක්ෂණය අපි හරියට තාම උත්සාහගෙන නැහැ. මේ ප්‍රශ්නයට වැදගත්. මම එහෙම කියන්නේ ඇයි? ලංකාව ගත්තාම ලංකාවේ ඔබ වැව් දැකලා තියෙනවා. වැව්. ඒ කියන්නේ අනුරාධපුර පොළොන්නරු යුගවල තියෙන වාරි තාක්ෂණ ක්‍රම ගැන අපි තාම හිතලවත්. ලංකාවේ වැව් බැඳලා තියෙන්නේ ගංගා හරස් කරලා නෙවෙයි. ගංගාව ගලාගෙන යනවා. ගංගාවට කිසිම හානියක් නොවෙන්න වැවක් බැඳලා තියෙනවා. ලංකාවේ වාරි තාක්ෂණය අපි හිතලවත් නැහැ තාම. ඒක තේරුම අතීත තාක්ෂණය අනිවාර්යයෙන්ම වර්තමානයේ ගොඩනගන්න පාවිච්චි කරන්න පුළුවන් අපි හිතලවත් අපි මේ ප්‍රශ්නේ අතිශය වැදගත්. අපි විද්‍යාව හා තාක්ෂණික පොඩි කැලලක් අල්ලගෙන ඉන්නවා. අපි හිතාගෙන ඉන්න විද්‍යාව හා තාක්ෂණය නැත්නම් සයන්ස් කියන්නේ මෙන්න මේ පරිගණකාර්ථ දැනුමල හිතාගෙන ඉන්නවා. ඒක තාම වැදගත් ප්‍රශ්නයක්. නමුත් අපේ අතීතේ ලංකාව ගත්තාම විද්‍යාව තාක්ෂණය වෙනත් ස්වරූපයකින් තාම විමර්ශන පිළිගන්නවා. සීගිරිය දරුවක සීගිරියේ කඳු මුදුනට වතුර රැගෙනවා. දැන් දන්න සාමාන්‍යයෙන් අර ශක්ති වෙනස් විදිය අපිට බෙයිදල පල්ලයට වතුර යවන්න පුළුවන්. සරලයි. මේ වතුර දාපුවම පල්ලයට යනවා. දැන් මේ පල්ලයට වතුර ගන්න ඕන නම් ගරල්ලකින් මේ වහල උඩ වතුර තියලා වටයක් දැම්මම මොකද වෙන්නේ? වතුර පල්ලයට එනවනේ. හරි සරලයි. හැබැයි පල්ලේ උඩට යනකොට කොහොමද? සීගිරියේ සමහර කොටස් ගැන තාම පරීක්ෂණ කරලා නැහැ. සීගිරිය උඩ වතුර අපි අරන් යනවා. ඒකට වායුව පාවිච්චි කරනද වායු පීඩනය වෙන ක්‍රමයක් පාවිච්චි කරලාද අපිට දන්නේ නැහැ. අතීත තාක්ෂණය අතිශය වැදගත්. තවම ලෝකයේ මිනිස්සුන්ට අභිරහසක් ඊජිප්තුවේ පිරමීඩ හදලා තියෙන්නේ කොහොමද? ඒ පිරමීඩ හදන්න නැත්නම් රජුණන් උඩ හැබැයි පිරමීඩ තාක්ෂණය පෘථිවියේ තියෙන භූ රේඛා හරහා ඇතුළත තුර දක්න යාවෙන කාන්දම් බලය නැත්තේ පාවිච්චි කරලා ඒ බලය ඒවා පිටිපොතේ කවුරුත් තමයි දන්නේ. ඒ තරකේම ලංකාවේ තියෙන විශාල ස්තූප ගැන පිරමීඩ තාක්ෂණයයි ලංකාවේ ස්තූප තාක්ෂණය අතර විද්‍යාත්මක සම්බන්ධයක් තියෙනවා කියනවා. හැබැයි ඒවා තාම හොයාගෙන නැහැ. අතීත තාක්ෂණය තාම දියුණුවක් තිබුණා තියෙනවා. ඒවා පරිගණක තාක්ෂණය වුණාට මේ වචන වලින් වෙනත් ආකාරයක තාම දියුණු විද්‍යාවක්. ඔව් ඔබේ ප්‍රශ්නෙට පිළිතුර තමයි අතීත තාක්ෂණය නැත්නම් මේ විද්‍යාව අනිවාර්යයෙන්ම නූතන ලෝකයේ නැවත හොයාගෙන ලෝකෙ වෙනස් කරන්න පාවිච්චි කරනවා. විශේෂයෙන්ම නිරෝගී මිනිස්සු අතර ඊටාම සුවපහසු සමාජ ක්‍රමයක් රස විසින දුෂ්කර්මාන්තයක්.
ඉතාලම පැහැදිලි උදාහරණයක් කියන්න. දැන් ලංකාවේ අතීතයේ පාරම්පරික කුරුවල කවුරුවත් ගෙනල්ලා වසවිස මොහොන දාලා නැහැ. ඔවුන් වල්නාශක ක්‍රමයට ඉදාගත්තේ වතුර බඳින ක්‍රමයෙන්. ඔය දැකලා තියෙනවා කඳුකරේ මෙහෙන් නැති අර හෙල්මැලි කුරු තත්ත්වවල තියෙන කුරුවල. ඒ වාගේ වතුර බඳින ක්‍රමයේ කරන්න හරියටම කියනවා ඒ අනුව වල් දී වෙන්නේ නැහැ. කුමීන් නැවිලා ඒ ශාක විනාශ කරනවා. ඒ තියා බලන්න පැරණි කුරුරේ කුරු පාළුවක්. පහල නැති කුරුර නිමතිනකොට කුරුරේ ඉස්මත් කියන වෙන කුරු පාළුවක්. ඒක මොකටද? කුරුල්ලන්ට කන්න. ඉතින් කුරුල්ලන්ට කන්න කැලලක් වෙන් කරලා ඒගොල්ලෝ ඇවිල්ලා අර ප්‍රධාන කුණසේ කෑම කෑවේ නැහැ. ආහාර විනාශ කරේ නැහැ. අපි කරන්නේ ස්වභාව ධර්මයත් එක්ක සංහිඳියාවකට යන කුෂ්කර්මාන්තයක් ඇති. ඒක තාක්ෂණ. අපි ඒක දන්නේ නැහැ. අපි කෙලින්ම ගෙනල්ලා කෙමිකල් ගහලා පොළොව විනාශ කරලා සතුටු මරලා දාලා අපි කරනවා. දැන් ගෙදර මුස්ලිම් කොයි වස්තු කරන්නේ? වතුරු කොයි වතුරු? ඔයගලගේ වතුර කිපා. ඇයි හිතන්න වතුරුවට එන්න බැරි නම් ඒ දුමට අපි කොහොමද ඉන්නේ? ඔබ සාකච්ඡා ප්‍රශ්නයක්. වතුරුව එන්නේ නැත්නම් මේ දුමට ඒක තේරුම මොකද්ද? වතුරුවට එන්න බෑ කියන්නේ උත්සයි කියන්නේ. ඉතින් අපි කියලා නේද? අපි හොඳට මේක අරගෙන අපි වෙනහලු පුරෝගෙන උදේ නැගිටිනවා. වතුරුව එක්ක එන්නේ නැහැ. වතුරුව එක්ක ඇවිල්ලා කාලෙමත් දන්නේ නැහැ. අපිට නිින්ද යනවත් දන්නේ නැහැ. හොස්පිටල් වල. ඒක කියන්නේ. දැන් මේ දුම ආග්‍රහණය කළා අපි හොඳට කට කපලා නිදි වතුරුව කාලයක්. එන්නත් මතුරුවන්ගෙන් බේරෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි මතුරු දැල් පාවිච්චි කරනවා. ඒක පිළිගන්න දාන්න. චනුගානක් නැහැ. ඉමනන් නිදාගන්න මතුරුදල ගෙනාව උඩ නිදි කෙල්ලුවා. දාගත්තා දෙකල. හරි සමහර. මතුරුදල. ගෙදර තියෙන කුරුළු ලයින් කරලා දාන්න. ගෙදර පොඩ්ඩක් ඉනි පාවිච්චි තියාගෙන මතුරුවම. ආක්ෂේ පාවිච්චි කරන්න ඕනේ. ඊළඟ ප්‍රශ්න. ඔයාල අර ගෑන්න. ආක්ෂනේ පාවිච්චි කිරීමේදී විශේෂයෙන්ම අන්තර්ජාලය පාවිච්චි කිරීමේදී ඕන පුද්ගලයෙකුට ඒක සීමාවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්ද නැත්නම් ඒකට සීමාවක් පනවලා තියෙනවද? සීමාවක් නැහැ. දැන් ලංකාව ගත්තාම ලංකාවේ දැනට කිසිම සීමාවක් නැතුව අන්තර්ජාලය පිටික්සක් ඉක්ම මත යන්න පුළුවන් ඩේටා විතරයි ඕන. ඩේටා තමයි සීමාව. සල්ලි දදා පුළුවන් ඩේටා කාඩ් තියෙනවනේ දැන් කඩෙක් ගන්න. අපි සූරා කරනවා ඒ ක්‍රමයට ඒක සමාගම. අපි දදා ඩේටා කාඩ් අපි පුළුවන් අන්තර්ජාලය සැරිසරන්න චීනයේ වගේ රටවල් ගත්තා මේගොල්ලෝ සීමා කළා. ඒ වෙන හේතුවක්. දැන් චීනයේ YouTube බලන්න බෑ. චීනයේ මුළු පොත බලන්න බෑ. FB බලන්න බෑ. ඒගොල්ලෝ වෙනම හදලා චීනෙට ක්‍රමයක්. චීනය නෑ බලනවා මොකෙන් බලන්න. වෙන ක්‍රම හදාගෙන මේ රුවන් මගේ දන්නවා වෙන තාක්ෂණ ක්‍රම හොරාට වෙන තාක්ෂණ ක්‍රම හදාගෙන චීනෙට බලන්න. සාමාන්‍ය චීනුන්ට මුළු පොත බලන්න දෙන්නේ නෑ. ඒ රජය ඒව තහනම් කරලා හදලා වෙන ක්‍රම. ඒ ඇරෙන්න අපිට කිසිම සීමාවක් නෑ. අසීමාන්ත. ඒ නිසා අපි ඉස්සෙල්ලා ඕනම දෙයක් අසීමාන්ත නම් නෙවෙයි. දැන් ගෙදර ඕගාල කන්න. ඒක විශ්වෙදලා බල්ලට විශ්වෙදලා අපේ ඉන්න කාක්කට විශ්වෙදලා ඒ හැම වෙලේම කන්න තියෙනවද? හැමදේම. අන්නේ නේද? ප්‍රශ්න. තව දෙකක් විතර. ඊපස්සේ යන්න. තව වැදගත් ප්‍රශ්න. කවුරුත් යනකොට කිව්වේ නෑනේ. කොහෙන්ද? උඹලාගේ සතුටු වැඩ තමයි අපලා යදුරුන අපි නවත්තන වෙයි. එහෙම වුණොත් ඉවරයි. බලන්න කවුරුත් කියලා එක්කෙනෙක්ට අක්වා කැමරේට යා බලයි බලන්න. බලන්න කියන්නේ. ගැහණු ළමයෙක්ද ප්‍රශ්න. තව ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගේ මූණ වල තියෙන ප්‍රබෝධය නම්තුව මම දන්නා මේ සම්මාදිකු ගත්තා ප්‍රශ්න අහන්න නැහැ. මම දන්නවා. තව එකක් අපි කියන්න තියෙන තව ඉතාම කෙටි කාලෙකින් ඔබ මේ රටේ පුරවැසියෝ වෙනවා අපතවන්නේ කියන පොඩ්ඩක් දෙන්නකොට ඔබට චන්දන්න. අයිතර 20 සහ ඔයාලට චන්දන්න 20 සෙන්සස් නෑ. අපි එක්කගෙන ඔයගොල්ලෝ යයි මේ චන්දන්න. ඊට ඔයගොල්ලෝ යයි රස්සාවල්. අයියා කියන්නේ අපි දැන් ඉඳින් ඔයගොල්ලෝ සමහරව 10 ඉන්න පිරුණු ඉන්න මනසක්. පැත් ගස් කපන
වගේ වත් කරලා නිකන් පලාසක මාන්ත්‍රිකයෙක් ඉන්න දන්නේ නැහැ. වටේ නැරි. මේව තමයි ඒගොල්ලෝ ඉන්නේ කියලා. ඒ ඔයාවල කෙනෙක් වඩා දාලා මේ ප්‍රාදේශික පහ වැඩ කරනවා. පොඩි කාලේදී දන්නේ නැහැ කාලේ කෙනෙක් දැන් මම මොකද කරන්නේ? මාස හතරක් මට තේරෙන්නේ කාලේ. කාලේ ඉන්නේ මෙයාට ෆ්ලයිට්. හරි. අන්තිම ප්‍රශ්නේ ඔබට ගැලවුම්කාරයෙක් නැත. මම කියන්නේ ඒක. ජනමාධ්‍ය වලින් පාරහා ගන්න බෑ. වැඩිහිටියන්ගෙන් කරන්න ඕන දේ අහගන්නත් බෑ. මැතිවතුන්ගෙන් අහගන්නත් බෑ. පාර්ලිමේන්තුවෙන් අහගන්නත් බෑ. අහගන්න තැනක් නැත. එහෙනම් Tamanට තමන්ව ගොඩනගා ගන්නට මේ ගුරුවරු දෙන විෂය දැනුමත් පාවිච්චි කරලා ක්‍රමයක් හදා ගන්න. මම මොනවද ගොඩනගෙන්නේ? මම රටේ තියෙන සමාජය මම කොහොමද කොට දාන්නේ? නූතන තාක්ෂණය ඇතුළේ මම කොහොමද සාර්ථක පුද්ගලයෙක් වඩපත්? සාර්ථක පුද්ගලයෙක් කියන්නේ කවුද? ප්‍රශ්න. සාර්ථක පුද්ගලයෙක් කියන්නේ වාහන කිපයක් කියන්නේ සපෝට් කියන්නේ එන ඔය වගේ තරණක් තියෙනවා. විභාගයේ දෙන ගම උපලක් ගන්න ගම හොඳට මතක තියාගන්න මම මාව ගොඩනගා ගන්න එළිය තියෙන උගුල් අපිට උගුල් අහු රූපවාහිනිය බලාගෙන අනාගතේ සම්සුන් කරන්න එපා. නේද? පත්‍රේ දිහා බලාගෙන අනාගතේ සම්සුන් කරන්න. පාර හොයාගන්න වෙන්නේ ඕගොල්ලන්ට තමයි. මම ඔයගොල්ලන්ට ඉංග්‍රීසි කීපයක් දුන්නා. ඒ ඉංග්‍රීසි ඔස්සේ හරිපාර බලන්න. මම කවුද? මම මොකද කරන්න යන්නේ? මගේ පාර මොකද්ද? මගේ ඉදව මොකද්ද? මම කල යුත්තේ මොකක්ද? කල යුත්තේ මොකක්ද? සියල්ල තීරණය කරන්න ඕනේ ඔබ මිස අනිකාන. ඒක සහන ෆයිට් එකක් තියෙනවා. උදාහරණයක් සීමාවක් නැතුව තාක්ෂණය බැඳවීම සමාජයේ විරුද්ධයි. සීමාවක් නැතුව තාක්ෂණික අවස්ථාවක් තිබුණේ එක සමාජයේ දැන් බලන්න අපි කිස්සුවගේ අන්තර්ජාලය සැරසන්න මොකද වෙන්නේ? අපිට වැඩ කරගන්න වෙලාවක් නැහැ. ගෙවල් වල මම දැන් උපේ ගෙවල් වල කොහොමද කියලා අම්මලා තාත්තලා දැන් ඉන්නේ FB වල. අම්මලාට FB තියෙනවා. තාත්තලාට තියෙනවා. ඒගොල්ලෝ ඒවා කරනවා. ඊට පස්සේ අර කසිකමල් ටෙලිනාට්‍ය වල. අට අරගෙන ඒවා බලාගෙන ඉන්න ඉන්දියාවේ දකුණු කොරියාවේ වැඩක් නැති ටෙලිනාට්‍ය. ඉතින් මේ මැද්දේ අපි මොකද කරන්නේ? අපිට කන්න වෙලාවක් නැහැ. ගෙදර කටු ඉදිරියට කතා කරන්න වෙලාවක් නැහැ. ඉගෙන ගන්න වෙලාවක් නැහැ. ජීවිතේ ඉන්න වෙලාවක් නැහැ. ඔබ කියන එක හරි. තාක්ෂණයට සීමාවක් නැතුව අපි මුදුනොත් අපි අනිවාර්යෙන් පිස්සු කට්ටියක්. දැන් වෙමින් තියෙන්නේ. උගා කායික අතේ තියෙන ජංගම දුරකථන. මන්දනේ මේ උගා මේ වයසේ අය ගාවක් තියෙන හොඳ ජංගම දුරකථන. මේ කරාද මන්දා. ඒක රුපියල් 40 50 60 වගේ අර ඉස්සර වගේ පොඩි අර ඒ වගේ ෆෝන් තියාගන්න ලැජ්ජයි වගේ ඒවා. ඒක තියාගන්නේ නැහැ නිකන්. දැන් ෆෝන් එකක් තමයි තියාගන්නේ. ඒ ටෙලිවිෂන් 30කට කරනවා ළමයි. ඒවා ආසයි ළමයි. ඒකට ආසයි ඉඳලා දැක්කා. දැන් එහෙමනේ. ඉතින් අපිට මේ පුස්තකයක් කරලා ඉන්නේ තාක්ෂණය අසීමාන්තික පාවිච්චි කරපු අනිවාර්යෙන් අපි ඉස්සරහට කරනවා. ඛණ්ඩ වෙලාවක් නැහැ. ඉදා ගන්න වෙලාවක් නැහැ. අනේක ඇසුම් කරන්න වෙලාවක් නැහැ. ඒක විතරක් නෙවෙයි. කෙටි උදාහරණයක් කියන්න යුරෝපා රටවල් වල විශේෂයෙන්ම ගලන්තේ ඇමරිකාව වල දැන් ඔයාලට තියෙනවා පවුලේ අය එකට කතා කරපු කාලයක් ඉවත් පවුල හොයාගන්න බැයි. වෙලාවක් නැහැ කාට. තාත්තා අම්මා දැන් ගොඩක් දිනුනේ දැන් කතා කරලා මැසේජස් ගන්න. සිංහල මේ ෆෝන් එක ළඟ තියාගෙන සමහර දුකාන් වල තියෙන මම කියන ටයිප් කරන සිංහල. එතකොට මම ඒක කරන්නේ. එතකොට දවස් යන දැන් අම්මට තාත්තව මගේ ඇරෙනවා. අම්මටයි තාත්තටයි ආච්චිසියා මගේ ඇරෙනවා. පවුලේ අයියා නම් මල්ලි ඉක්නිකව මගේ ඇරෙනවා. පාරේ ඉක්නිකව මගේ ඇරෙනවා. අපි ඉස්සරලා කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සීමා සහිතව ඒ පාවිච්චි කරන්න. ප්‍රශ්න. එහෙනම් අපි දැන් සමුගන්නා වේලාව. ඔයගලන්ට පුළුවන් තව කාට ප්‍රශ්නයක් තියෙනවද? ඕනි මොකක්ද ප්‍රශ්න? එහෙනම් ඔබේ අනාගතය දාමත් සුව පහසු වනාන්තේ පහසු වුණා. අපේ සදා ශක්තිය අහිමි ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.
කෙනෙකුට ඉගෙන ගන්න සමාජයේ ඔබට මඟ පෙන්වන්නේ නැත ඔබ සමාජයේ ගොඩනගලා සමාජයට මඟ පෙන්වන්න කියන ඉස්සත ගන්න එක තමයි